ආයු වැඩේවා, නිදුක් වේවා, නිරෝගී වේවා ඔබ රට සහ මුළු ලෝකයම. ඒක තමයි ප්‍රාර්ථනාව. ජනවාරි මාසයේ 25 වනදාටත් ලෝකය පෙරලිලා ලෝකය පෙරලෙනවා. ලෝක පෙරලෙද්දී අදහස් වෙනස් වෙනවා. පෙරලෙන ගල්වල පාසි නොබැඳේ කියලා කතාවක් තියෙනවානේ. ඒ කියන්නේ අලුත් දැනුම නිෂ්පාදනය වෙද්දී ලෝකයේ පෙරලෙද්දී අලුත් දැනුම නිෂ්පාදනය වෙනවා. ඒ අනුව අපේ අදහස් මතවාද පවා වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒක විතරක් කියලා ප්‍රධාන සිරස්වල බලන්න යමු. ප්‍රධාන සිරස්වල වලට කලින් මට යමක් ඔබට පෙන්වන්න තියෙනවා. ඒ නිසා ඉක්මනින්ම ප්‍රධාන සිරස්වල වලට යමු. අද ජාතික පුවත්පත් වාර්තා කරන. අපි වුණත් හැමදාම එකම අදහස් වලින් ඕනේ නැහැ. ලෝකයේ අලුතින් දැනුම නිෂ්පාදනය කරගදී අපේ අදහස් වෙනස් කරගන්න ඕන. කොවිඩ් වෛරසය කොයි වගේද කියලා ඇහුවම මීට කලින් අපි කිව්වේ ඒක හරියට රඹුටන් ගෙඩියක් වගේ කියලානේ. දැන් බලන්න අද පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරන පුවතක් COVID-19 වෛරසයේ පළමුවෙනි සැබෑ ත්‍රිමාන ඡායාරූපය. අපි ඔය කලින් දැක්ක ඉස්සර දැක්ක රඹුටන් ගෙඩිය වගේ වෛරසයේ ස්වභාවය කියලා අපි කියවේ ග්‍රැෆික්ස් ඡායාරූපයක්. හැබැයි දැන් මේ තමයි මෙන්න බලන්න හරියට පොඩි දුමාරයක් වගේ පේන්න තියෙන්නේ. වෛරසයේ වටේ දුමාරයක් වගේ පේන්න තියෙනවා. මේක චීන විශ්වවිද්‍යාලයක්, ඒ වගේම ඕස්ට්‍රියාවේ විශ්වවිද්‍යාලයක් වියනාහි, ඒ වගේම සෞදි අරාබියේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාල මේ සියලු දෙනා එකතු වෙලා තමයි ක්‍රියෝ ඉලෙක්ට්‍රෝන ටොමෝග්‍රැෆි කියන තාක්ෂණය ඔස්සේ ඡායාරූපයක් ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ. මේ ඇත්තටම COVID-19 වෛරසයේ ඡායාරූපය. COVID-19 වෛරසය ඔන්න ඔය වගේ. වෛරසය අපේ ඇහැට පේන්නේ නැහැ. හැබැයි වෛරසයේ ප්‍රතිඵල අපිට ඇහැට දකින්න පුළුවන්. පුවත්වල සිරස්වලවලත් ඒ පුවත තියෙනවා. අද ජාතික පුවත්පත් සියල්ලම වාර්තා කරන ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් අපි අද දිනමින පුවත්පතෙන් සිරස්වලේ ගෙන ආවොත් ඉන්දියාවෙන් ගෙනෙන කොවිඩ් එන්නත අනිද්දා මෙරටට කියන පුවතයි වාර්තා කර සිටින්නේ. දිනමින පුවත්පතට මහින්ද අලුත් ගෙදර වාර්තාව සකස් කරනවා. ඉන්දියාව චීනය රුසියාව සමග සාකච්ඡා කර අවශ්‍ය එන්නත් කඩිනමින් ගෙන්නා ගන්නවා කියලා සඳහන් කර සිටිනවා. ඒ අනුව එන්නත් ලක්ෂ 6ක් ලබා දීමට නියමිතයිලු ප්‍රධානයක් විදිහට ඉන්දියාවෙන් එක් පුද්ගලයෙක්ට එන්නත් මාත්‍රා 2ක් ලබා දිය යුතු නිසා මේ ලබා ගන්නා එන්නත් ප්‍රමාණය පුද්ගල ලක්ෂ 3කට ලබා දීමේ හැකියාව පවතින බව තමයි ජාතික පුවත්පත් වාර්තා කර සිටින්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලත් ඒකමයි. කොරෝනා එන්නත විදීම 28 වනදා සිට ඉන්දිය තොගය අනිද්දා සුජිත් හේවාජූලිගේ වාර්තා කර සිටින්නේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්වලේ ඉන්දිය රජය නොමිලේ ලබා දෙන කොවිඩ් මර්ධන එන්නත් පළමු තොගය අනිද්දා මෙරටට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. ඉන්දියාවේ ජාතික දිනයේ දෙන්නේ හෙටින් පස්සේ ඔවුන් මේ කටයුතු එහෙම නැත්නම් ඔවුන් විදේශවලට සැපයීම ආරම්භ කරනවා කියලා සඳහන් කර සිටින්නේ. ඒ අනුව ප්‍රථම එන්නත් තොගය ලංකාවට හෙට නෙවෙයි අනිද්දා ලැබීමට නියමිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කළා. මේක එක පැත්තකින් ගත්තාම බලාපොරොත්තු සහගත කාරණාවක්. අපි විශ්වාස කරනවා එන්නත ලැබුණාය එන්නත් කළාය කියලා සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. එන්නත කියලා කියන්නේ එක විසඳුමක් පමණයි. හැබැයි මේත් එක්කම මේ උදෑසනේ සඳුදු උදෑසනේ ඔබට යම් බලාපොරොත්තුවක් ඇති වෙනවා. අපි ඒ නිසා පත්තරමේන්තුවේ විශේෂයෙන්ම මේ පිළිබඳව ටිකක් විස්තරාතුව කතා කරන්නත් එක්ක යුද හමුදාපති යුද හමුදාපති වගේම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී කොවිඩ් මර්ධන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාව සම්බන්ධ කරගන්නට උත්සාහ ගන්නවා. එතුමා විශිෂ්ට රාජ්‍ය සේවකයෙක් පිළිබඳව දිය හැකි හොඳම නිදසුනක් බවට අද ජාතික පුවත්පත් බොහොමයක වාර්තා වෙන තවත් පුවත් දිහා බැලුවම පේනවා. ඒ තමයි වල්ලල්ලාවිට හෙවිස්ස කියන පාසල් දෙකේ ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය එම නැත්නම් ඒවා පිළිසකර කරන්න පැය 24ක් තුල ජනාධිපතිතුමාගේ උපදේශ මත ක්‍රියාත්මක වුණා. එක පැත්තකින් පුරන් කුඹුරු අස්වද්දනවා, අනික් පැත්තෙන් මේ වගේ යටිතල පහසුකම් සංවර්ධනය කරනවා, ආරක්ෂාව, ආපදා කළමනාකරණ මේ සියලු කටයුතු වගේම COVID-19 පිළිබඳව වාර්තා වෙන පුවත් විශේෂයෙන්ම යාවත්කාලින වීම පිළිබඳව උදේ පාන්දර අපිට ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු ලබා දෙනවා. ජෙනරාල්තුමනි සුබ උදෑසනක් ඔබතුමාට ආයුබෝවන්. සුබ උදෑසනක් ඔබතුමාට ආයුබෝවන්. ඔව්. මුලින්ම දැනගන්න කැමති අද ප්‍රධාන පුවත් බවට පත්ව තිබෙන ජාතික පුවත්පත් සියල්ලම වගේ COVID-19 වැළැක්වීම සඳහා වන එන්නත තව දවස් දෙකකින් ලංකාවට එනවා. මේ එන්නත ලබා දීම පිළිබඳ ක්‍රමවේදය කුමක්ද කියලා දැනගන්න කැමති ජෙනරාල්තුමනි. ඔව් දිනුෂ දැන් මෙහෙමයි අතිගරු ජනාධිපතිතුමා විසින් පෙරේදා දිනේ දැනුම් දුන් පරිදි ශ්‍රී ලංකාවට මේ සති මැදදී ලංකාවට මේ එන්නත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත ඉන්දියාවෙන් ලැබීමට නියමිතයි. බොහෝ විට මෙය
රටේ ජනගහනයෙන් 2% ප්‍රමාණයක යනු විශේෂයෙන්ම ඉස්සල්ලාම රැබේන්මට නියමිතව තිබෙන ලක්ෂ 5ක් වගේ සංඛ්‍යාවක්. නමුත් ඒ සංඛ්‍යාවෙන් ඒ කියන්නේ එකෙන් අඩක් එතකොට පාවිච්චි කිරීමට හැකියාවක් තිබෙනවා. සෑම අවස්ථාවකද එන්නත් දෙකක් එක් පුද්ගලයකට ලබා දීමටයි නිර්දේශ කරලා තිබෙන්නේ. මෙම එන්නත් ලබා දීම ඉදිරියේම කටයුතු කරනු ලබන COVID-19 වෙනුවෙන් රාජකාරී කරනු ලබන අයවලුන් වෙනුවෙන් තමයි ලබා දීමට මේ වෙන විට තීරණය කළා තිබෙන්නේ. මේ අනුව විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා පොලිසිය සෞඛ්‍ය ශේෂ්ත්‍රය ඒ වගේම ගුවන් තොටුපළ ඒ වගේ ඉදිරියෙන්ම මේ කොවිඩ් හා සම්බන්ධව කටයුතු කරන අයවලුන් තෝරාගෙන මේ වන විට ලයිස්තු ගත කිරීමකට අපි ලක් කරලා තිබෙනවා. ඒ ලයිස්තු වල ප්‍රමුඛතා ලයිස්තුවක් හදලා තියෙනවා. මේක යම් කිසි තරතුරු වලටවත් මුදල් තිබෙන හින්දාවත් වෙනත් ක්‍රමවේදයන් සැකසීමක් නෙමෙයි. හුදෙක්ම මෙය තමුන් කරන COVID-19 වෙනුවෙන් කරන රාජකාරිය අනුව බොහෝ දුරට කොවිඩ් ආසාදිනීමට හැකියාව වැඩිපුරම තියන අයවලුන් තෝරාගෙන තමයි ප්‍රථමයෙන්ම මේ එන්නත් ලබා දීමට කටයුතු කරන්නේ. ඒත් එක්කම මේ එන්නත් ප්‍රවාහනය කිරීම සම්බන්ධවත් එය එන්නත් ගබඩා කිරීම සම්බන්ධවත් එන්නත් කරණය පිළිබඳවත් මේ වෙනට සම්පූර්ණ සැලසුම් සකස් කරලා ඊයේ සහ පෙරේදා දිනවල විශේෂයෙන්ම එන්නත් කරණය කරන තෝරාගත් ප්‍රදේශවල සමූහයකින් කොටස් කිහිපයකට පමණක් මේ ආකාරයෙන් පෙරහුරුවක් පවත්වීමට මේ වන විට අපි කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ අනුව මෙම එන්නත ලැබුණු වහාම පසු දිනම මේ ආකාරයෙන් එන්නත් කිරීමට රජය කටයුතු සියල්ලම සූදානම් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම ගරු අපගේ ලලිත් හිරතුංග මැතිතුමාගේ නායකත්වයට තිබෙන කාර්ය සාධක බලකාය මමත් සිටිනවා. මේ පිළිබඳ සියලුම සාකච්ඡා පසුගිය සති කිහිපය පුරාවටම කරලා අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් වලට අනුව මෙම එන්නත මෙම සතිය මේ ආරම්භ වන අද දිනේ ආරම්භ වන සතිය තුල අනිවාර්යයෙන්ම ලබා දීමට කටයුතු කරනු ලබනවා. ඔව්. ඒ ඊටාම සැනසිලිදායක පුවතක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි මේ දැන් සෞඛ්‍ය නීති රීති ලිහිල් කළ යුතුයි. අපි දැන් නිදහසේ හා මෙහා යා යුතුයි කියලා. ජෙනරාල්තුමනි ඇතම් සෞඛ්‍ය පාර්ශව බලධාරීන් වගේ මේ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ කෙනොත් දැඩි අවදානම් සාගත තත්වයක තියෙන්නේ. රෝගී පැතිරීම පාලනය කරගන්න අසීරු වෙලා තියෙනවා. අද වන විට සමස්තයක් විදිහට තත්වය කොයි වගේද කියලා සඳහන් කරන්න පුළුවන්ද මේ මතුවෙන අදහසොත් සමාලෝචනය කරමින්ම? ඔව් දැන් මෙහෙමයි විවිධ අදහස් දක්වීමට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ පමණක් නෙමෙයි ලෝකේ බලවත්ම ප්‍රධානම රටවල් හුදෙකලා කිරීම සහ විශේෂයෙන්ම ලොක්ඩවුන් කිරීම වසා තැබීම යටතේ තමයි ශ්‍රී ලංකාව ගැන අපි කල්පනා කරන්න ඕනේ. ලෝකේ සෑම රටකම වගේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඊයේ දිනේදී නිව්සීලන්ත නැත්තම් නවසීලන්තයේ කිසිදු ආසාදිතයක් තිබෙච්ච නැති රටෙන් තියෙනකොට හම්බෙලා තිබෙනවා. ඒ ආකාරයෙන් ලෝකේ සෑම තැනම බොහෝ ශීඝ්‍ර ලෙස මේ ව්‍යාප්ත වෙන අවධියක තමයි අපි මේ කතා කරන්නේ. ඒ අනුව ලොම ශ්‍රී ලංකාව තුළත් වූ යම් කිසි ආකාරයක වැඩිවීමක් අපි පසුගිය දින කිහිපෙදී දැක්කා. ඒ වැඩිවීම හා සාපේක්ෂව බැලුවම අපි ලංකාවේ මෙතෙක් කරන ලද වැඩිම PCR පරීක්ෂණ කරපු පසුගිය දින කිහිපය හැටියට වාර්තා කරන්නත් පුළුවන්. දැන් අද දවසේ බැලුවොත් ඊයේ දිනේදී 17523ක් කළා තිබුණා. පෙරේදා දිනේ 18000 ඉක්මවා ගිය PCR ප්‍රමාණයක් කරා. මේ PCR වලට අමතරව ඇන්ටිජන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණත් විශාල ප්‍රමාණයක් රටේ සිදු කරනවා. ඉතින් ඒ අනුව තමයි දැන් ඊයේ දිනේ ගත්තොත් ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් 843 දෙනෙක් වාර්තා වුණා. මම හිතන්නේ වාර්තා වන අගයන් අතර ඉහළ අගයක් ගන්න දිනයක් හැටියටත් ඊ වාර්තා වන්න පුළුවන්. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවට රැගෙන වෙන විදේශික අපේ ශ්‍රී ලංකාවේ ඉන්න විදේශික රටවල් වල සේවය කරන අයනුත් ඇතුළත් වෙනවා. මේ අනුව ඊයේ දින වනට සමස්ත වශයෙන් ශ්‍රී ලංකාවේ 8463 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් වශයෙන් රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තමයි 65ක් වගේ සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ. ඒ ඔවුන්
කිසිදු කෙනෙකුට කිසිදු රෝග ලක්ෂණයක් නැති බවත් තමයි පෙනෙන්න වෙන්නේ. බොහෝ දුරට ඔවුන් මේ දින 14 වෙනලා යනකමුත් සමහර බොහෝ අයට රෝග ලක්ෂණයක් නැතුව තමයි මේ ආකාරයෙන් පිටත් යන්න වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකාව තුළ වහපු හින්දා මේ වන විට ශ්‍රී ලංකාවේ 58439 දෙනෙකු COVID-19 සොයාගත්තා. ඉන් 49683 දෙනෙකු සොය ලැබලා තිබෙන. ඒ අනුව කියන්නේ අද දිනේ අවසාන වෙනකොට ලංකාවේ 50000කට ආසන්න සංඛ්‍යාවක් COVID ආසාදනය වෙලා නමුත් සුවය ලැබීමටත් රට තුළ වෙලා තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඊයේ දිනේදී වාර්තා වුණ මරණ 3ක් හැටියට විශේෂයෙන්ම 21 වෙනිදා 23 වෙනිදා සහ ඊයේ දිනත් ඇතුළත තමයි කාන්තාවන් දෙදෙනෙක්ගේ මියයම් වාර්තා වන්නේ. මේ කාන්තාවන් දෙදෙනාම වයස අවුරුදු 84, 77 සහ 65 යන වයස් සීමාවන් වලට සෙල්දෙනිය මුල්ලේරියාව සහ ජාතික රෝහල් වල මිය යන්නේ. මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ මිය යෑම් 283ක් වාර්තා වුණා. අපි මම හිතන්නේ ලක්ෂ 13කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙනකොට PCR පමණක් රට තුළ කරපු අවධියකයි අපි මේ කතා කරන්නේ. විශේෂයෙන්ම අපි මේ COVID ආසාදිතයන් සොයා හබා යමින් කරන ලද PCR පරීක්ෂණ කරන්නේ. මෙහිදී විශේෂයෙන් වැදගත් වෙන්නේ අවශ්‍යතාවය වෙන්නේ අපිට COVID ආසාදිතයෙක් හම් වෙනවා නම් ඒ ස්ථානය වහාම සොයාගෙන මේක තමයි විශාල වශයෙන් අපි මේ ආකාරයෙන් පරීක්ෂණ කරලා ලබන්නේ. එසේ සොයාගත්තොත් එය පොකුරක් බවට පරිවර්තන වීමට හෝ අනිත්කුත් සමාජයට පැතිර යාම වැළැක්වීමේ කියන එවැනි ක්‍රමවේදයකට තමයි මේ අනුව මේ ආකාරයෙන් කරන්නේ. ඉතින් යම් කිසි ආකාරයක තත්ත්වයක් වැඩිවීමක් තිබිලා දකින්න අර මම කිව්වා වගේ. නමුත් මේක කෙසේ හෝ පාලනය කර ගැනීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ පමණක් නෙමෙයි රෝග හැදෙන අයවලුන් සියලු දෙනාම රැකබලා ගැනීමට. ඒ කියන්නේ 50 මේ අවස්ථාව වෙනකොට 58000 ආසාදෙද්දී 283 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඉතින් මේ වාර්තාවනොත් පේනවා ඇති ලංකාව තුළ ලෝකයේ අනුකුත් COVID අපිට විතරක් වෙන COVID එකකුත් අනිත් රටවල වෙන COVID එකකුත් නෙමෙයි තිබෙන්නේ. ඉතින් තත්ත්වය ඒ හා සසදලා බැලුවම අපිට ශ්‍රී ලංකාවේ යම් කිසි පාලනයක් යටතේ කරගෙන යන බවට අපිට හැදෙවම කියන්න පුළුවන්. ඔව්. මේ දවස්වල පාර යන අය දකින්න පෝස්ටරයක් තියෙනවා පාරවල් වල තාප්ප වනසලා තියෙනවා මේ රට විරුවන් ගෙන්වා ගැනීම කඩිනම් කරනු කියලා දේශපාලන කාරණා පිළිබඳව ඔබතුමාගෙන් විමර්ශනවා නෙවෙයි ජනරාල්තුමනි. නමුත් මේ රට විරුවන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය කොයි වගේද ඒක කඩිනම්වද තියෙන්නේ නැත්නම් කඩිනම් විය යුතුද තවදුරටත්? නෑ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපගේ විදේශ රටවල ජීවත් වෙන රැකියාවලට ගිහිපැහිස්සකය රැකියාවලට ගිහිලා තියෙන අයවලුන් ගෙන්වා ගැනීමට පසුගිය සති කිහිපෙක පුරාවට අපි කඩිනම් කරලා රැගෙන ලබනවා. සෑම දිනකම වගේ 500ක් 700ක් 800ක් වගේ සංඛ්‍යාවක් මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට රැගෙන ලබනවා. ඉතින් එවැනි අවස්ථාවන්හිදී විශේෂයෙන්ම රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වලට කියනවා. ඒත් එක්කම සමහර අය අර කමර්ෂල් ෆ්ලයිට්ස් නැත්නම් වාණිජ්‍ය ගුවන් යාන වලින් ලංකාවට ටිකට් එකක් අරන් හෝටලයකට ඉන්න බලාගෙනත් වෙන කණ්ඩායම් ඉන්නවා. දැන් අද වෙනකොට අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා අපි 76456 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ දිනේ 542 දෙනෙකු ගෙනාවා අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් කටාර් මාලදීව ඉතාලිය මෙනි රාජ්‍යවලින් ගෙනනු ලැබුවා. දැන් මෙහිදී අර අපිට මීට වැඩිය ගේන්න පුළුවන් නම් හොඳයි. ඉනිමේදී අපිට අපහසුතාවයක් ගන්න ඔබ දකින්න ඇති අපේ නිරෝධායන මධ්‍යස්ථාන තමයි ප්‍රතිකාර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරේ. විශේෂයෙන්ම අද වෙන විට 6000කට ආසන්න සංඛ්‍යාවක් මේ ආකාරයෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් ස්ථානවල ප්‍රතිකාර ලබනවා. ඒත් එක්කම අපේ අද දිනේදී 7800ක් පමණ නිරෝධායන මධ්‍යස්ථාන ඉවෙන් පසුබිමක ඒ කියන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ බොහෝ ඒ කියන්නේ මීට වැඩි කිරීමේ හැකියාව පිළිබඳ අපහසුතාවයක් තිබෙනවා. ලංකාවට එන බොහෝ අයවලුන් එන්න කැමති රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලට. ඉතින් නිරෝධායන මධ්‍යස්ථානවල අඩුවක් ඒ කියන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක් කිරීමට ගොඩනැගිල්ලක් තිබෙන්න ඕනේ. පැසිෆිලි පහසුකම් තිබිය යුතුයි. මේවා අපි හමුදාවේ විශේෂයෙන්ම යුද හමුදාව ප්‍රමුඛව අනිකුත් හමුදා දෙකේ සුළු වශයෙන් හෝ ලබාගෙන තමයි අපි මේ නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ. හෝටල් වලට සුළු සංඛ්‍යාවක් පැමිණෙන්නේ. ඉතින් එතකොට මේ තත්ත්වය
තවදුරටත් වර්ධනය කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් රටේ එවැනි පහසුකම් නැහැ. ඉතින් එවැනි පහසුකම් නැති තත්ත්වයක තමයි අපි මේ ගෙන්නා ගන්නු ලබන්නේ. ඉතින් මේ පිළිබඳව විවිධ කතිකාත් අපි පවත්වාගෙන යනවා. ඉතින් අපි හිතනවා අපි අපිට කියන්න තමයි කතික දිනකක් එක නවත්තන්න නැතුව මෙච්චර මොන තත්ත්වයක් තිබ්බත් විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ අපි අනිවාර්යයෙන්ම ගෙනාවීමට කටයුතු කරනු ලබනවා. හොඳයි. බොහොම ස්තුතියි ජෙනරාල්තුමනි. යුද හමුදාපති ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා අපි දුරකථන විශ්ේ සම්බන්ධ කරගත්තේ උදෑසන මේ තොරතුරු ලබා ගැනීම අපිට රටක් විදියට කොතනද මේ කළමනාකරණයේ පවතින්නේ, අපි ඉන්නේ කොතනද කියන කාරණාව දැනගන්නට වැදගත් වෙනවා, අවශ්‍ය වෙනවා. ජෙනරාල්තුමා සඳහන් කළා 76456 දෙනෙක් මේ වෙනකොට විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්නලා තියෙනවා. ඊයේ දවසේ 542ක් ශ්‍රී ලංකාවට පැමිණියා. එතකොට මේ අය අතරින් බහුතරයක් රජය මගින් පවත්වාගෙන යන නොමිලේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල තමයි නිරෝධායන වෙන්නේ. ඒ වගේම ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා පෞද්ගලිකව මැදිහත් වී තිබෙනවා. මේ සමහර පුද්ගලයන් මුදල් ගෙවා, ඒ කියන්නේ හෝටල් වල නිරෝධායන වෙනවනේ. ඒ හෝටල් වල ගාස්තු අඩු කර ගැනීම සඳහා ජෙනරාල්තුමා උපදෙස් ලබා දීලා තිබෙනවා. සහ එහි සාර්ථක ප්‍රතිඵල තියෙනවා කියලා සමාජ මාධ්‍යවලත් කතා බහට ලක් වුණා. මේක තමයි තත්ත්වය 28 වනදා සිට එන්නත ගෙනේනම සහ එන්නත් කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කරලා තියෙන්නේ. දැන් එන්නත ලබා දුන්නාන් පස්සේ යම් සංකූලතාවක් ඇති වුණොත් ඒකට ගන්න ක්‍රියාමාර්ග මොනවද? මේ සියල්ල සැලසුම් කරලා තියෙන්නේ. දැන් සැලසුම ක්‍රියාත්මක කරන්න සූදානම්. අද ජාතක පොතත් ප්‍රධාන සිරස්වල අතරේ මූලිකවම කතා වුණේ ඔය ඉන්දියාවෙන් ගෙනෙන කොවිඩ් එන්නත අනිද්දා මෙරට එනවායි කියන පුවතනේ. අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ මංගල උත්සව දෙකක් නිසා 350ක් නිරෝධායනයට, කොවිඩ් වැළඳී සිටි යුවලක් ස්ථාන 3ක පැවැත් වූ උත්සව නිසා 325ක් සොයන් නිරෝධායනයට, කොවිඩ් ආසාදිතයෙකු සහභාගී වීම තවත් මනාලන යුවලක් සොයන් නිරෝධායනයට, විවාහ උත්සවයට සහභාගී වූ 12 දෙනෙකුට කොවිඩ් කියලා මත්තිගොඩ ශාන්ත ප්‍රදීප් කුලරත්නයි වාර්තා කර සිටින්නේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ හැටියට. දෙවෙනි පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වෙනත් කාරණාවක් ඒ තමයි විල්පත්තුව නැවත වගා කරන්න රිෂාඩ් බදූදීන්ගෙන් කීයක් අය කරනවද? මේ පිළිබඳව පුවත්පත් කිහිපයක් වාර්තා කර සිටියා. විල්පත්තු වන විනාශයට රිෂාඩ්ගේ වන්දිය තක්සේරු කරයි කියලා සමන් ගමගේ වාර්තා කර සිටින්නේ. ප්‍රසිද්ධ කරනවාද නැද්ද වනජීවී ඇමති නීතිපති උපදෙස් පතයි. විල්පත්තු උතුරු වනාන්තර කලාපයේ රජයට අයත් වනාන්තර හෙක්ටාර 2500ක් විනාශයට ලක් කිරීමෙන් සිදු කර ඇති හානියට වන්දිය ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතා විසින් ගෙවිය යුතු මුදල තක්සේරු කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා තිබෙනවලු. හැබැයි මේ මුදල ප්‍රසිද්ධියට පත් කරනවද නැද්ද කියන එක පිළිබඳව තොරතුරු විමසන්නට එමෙන්නත ඒ උපදෙස් පතන්න නීතිපතිවරයා වෙත යොමු කරලා තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහත්මයා දිවයින පුවත්පතට ඊයේ සඳහන් කර තිබෙනවා. මේ කාරණාව පිළිබඳ පුවත්පත් කිහිපයක්ම තොරතුරු වාර්තා කරනවා. දැන් දිවයින පුවත්පතම කියනවා මේ පිළිබඳ පත් කරපු කමිටුවේ ප්‍රධානියා සඳහන් කළා නෑ තවම එහෙම නිශ්චිත මුදලක් ගැන සඳහනක් වෙන්නේ නෑ කියලා. හැබැයි මව්බිම් පුවත්පත වාර්තා කර සිටියා මේ කොමිසම හමුවේ එහෙම නැත්නම් මේ කමිටුවට අදහස් දක්වපු එහෙම නැත්නම් මේ කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කරපු වනජීවි විෂය පිළිබඳ අමාත්‍ය සි.වී. රත්නායක මහත්මයා කියා සිටින්නේ දැන් අධිකරණය නියම කරනවා මිලියන 20ක් වන්දි මුදල් ගෙවන්න කියලා. හැබැයි මිලියන 20ක් නෙවෙයි මිලියන 1076ක් අය කරගන්න ඕනේ. ඒ මුදල කොහොම හරි රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයාගෙන් අය කරගන්න ඕනේ කියන මතය සි.බී. රත්නායක අමාත්‍යවරයා මේ කමිටුව හමුවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ කෝටි 107ක විතර මුදලක් කොහොම හරි අය කරගන්න ඕනේ කියලා. ඒ විල්පත්තු වන විනාශයට රිෂාඩ්ගේ වන්දිය තක්සේරු කරයි කියලා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. ඊට පස්සේ තවත් වංචාවක් මේ අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. කෝටි ගණන් වංචා කළ වී අලෙවි මණ්ඩලයේ ලොක්කෝ 5ක් දොට්ට මොනවද මේ අය කරලා තියෙන්නේ? රුපියල් 31 වී අසුරන බෑග් රුපියල් 45ට මිලට අරගෙන මිලියන 102ක ගබඩා මිලදී ගැනීමේදීත් වංචාවක්. පොත්පත්වල සඳහන් වීතුක කිසිවක් ගබඩාවල තිබිලා නැහැ. පොත්පත්වල තියනවලු මෙච්චර තියනවා කියලා. අච්චරයි මෙච්චරයි කියලා. හැබැයි කොච්චරද කියලා බැලුවාම මොනවත් නැහැ මේ ගබඩාවල. මෙසේ වැඩතහනමට ලක් වූවන් අතර වී අලෙවි මණ්ඩලයේ මෙහෙයුම් බහර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සහ මූල්‍ය කටයුතු බහර නියෝජ්‍ය ගණකාධිකාරීවරයා අධි සිටින බව වාර්තා වෙනවා. වසර ගණනාවක් තිස්සේ මේ පිරිස අහිංසක ගොවි ජනතාව සූරාකමින් මේ ජාවාරම්වල නිරත වී ඇති බවද ඒ ගැන කළ විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර 2017 වසරේදී රුපියල් 52 බැගින් වී කිලෝ මිලටගෙන රුපියල් 26 බැගින් සත්ව ආහාරවලට විකිරීමේ වංචාවට
මොවුන් සම්බන්ධ වී ඇති බවත් හෙළි වී තිබෙනවා. 52ට වී කිලෝ මිලට අරගෙන ටික දවසක් තියාගෙන ඉඳලා 26ට භාගයක මුදලකට සත්ව ආහාර වලට විකිණීම සඳහා කටයුතු කළ තිබෙනවා. මේ මහා කන්නේදී වී මෙට්‍රික් टन ලක්ෂ 3ක් මිලදී ගැනීමට පෙර ආතුව කළ විමර්ශනයේදී තමයි මේ වංචනිකයන් කොටු කරගන්නට හැකි වෙලා තිබෙන්නේ. මේ වගේ කෘෂිකර්ම අමාත්‍යාංශයට සම්බන්ධ කිසිදු ආයතනයක කිසිදු දූෂණයකට ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අවලුගමගේ මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තල හැටියට වාර්තා කරන්නේ වී අලෙවි මණ්ඩලයේ ලොකෝ 5ක් ඩොට්ට කියලා. ඩොට්ට දාලා මදි කියලා තමයි ඔබට හිතෙන්නේ. ඊළඟට අපි යනවා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යහපාලන කාලේ පෙළපාලි වලට ගැහුවට පොලිසියට ලක්ෂ 26ක තෑගි. යහපාලන කාලේ පෙළපාලි වලට ගැහුව පොලිසියට ලක්ෂ 26ක තෑගි. උද්ඝෝෂණ 111ක් විසිරුවන්න වතුර ගහලා 2015 2019 අතර විරෝධතා 1653ක් 2019න් පසු පහර දීලත් නැහැ තෑගි දීලත් නැහැ කියලා වාර්තා කරනවා. දැන් මේක කිව්වන් පස්සේ ගුටි කන්න බලාගෙන කඳුළු ගෑස් කන්න බලාගෙන වතුර පහර ලබන්න බලාගෙන උද්ඝෝෂණ සංවිධානය කරන්නත් ඉඩ තියෙනවා. තිස්ස රවින්ද්‍ර පෙරේරා මේ වාර්තාව ගෙන ඉන්නේ යහපාලන ආණ්ඩුව සමයේ සරසවි සිසුන් හා වෘත්තීය සමිතිය ඇතුළු විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ හා පෙළපාලි 111කට ජල ප්‍රහාරය කරමින් කැරලි මර්ධනය කළ පොලිස් නිලධාරීන්ට තෑගි විදියට රුපියල් 25,49,000ක් ගෙවා ඇති බව පොලිස් මූලස්ථානය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කර සිටින බව අද අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තල හැටියට වාර්තා කර සිටිනවා. අපි COVID-19 පිළිබඳ පුවත් ජාතික පුවත්පත් බොහොමයක වාර්තා කර සිටියන්නේ. අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන කාරණාවක් තමයි රට දැඩි අවදානම් සීමාවට පැමිණ තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා කරන ප්‍රකාශය අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. වෛරසය පැතිරීම සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානීන් මොනවා කිව්ව වුණත් මේක සමාජ ව්‍යාප්තියක් කරා ගිහිල්ලා තියෙනවා. දැන් අපි ඉන්නේ 5.5 අදියරට පැමිණලා ඒ ඉලක්කයට පැමිණ තිබෙනවා කියලා ඔහු සඳහන් කරනවා. ඊට පස්සේ officials insist situation under control තත්ත්වය පාලනය කරලා තිබෙනවා කියලා සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටින්නේ. ඒ අනුව හෙමන්ත හේරත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ තත්ත්වය පාලනය කරලා තිබෙන්නේ කියලා. එහෙමනොත් අද අරුණ පුවත්පතේ ප්‍රධාන අනුසිරස්තලය වරුණි පෙරමුණුගමයි වාර්තා කර සිටින්නේ ඇමති පවිත්‍රාගේ පළමු ආශ්‍රිතයන් 300ක් හඳුනාගෙන තිබෙන බව. අමාත්‍යාංශ ලේකම් සහ වෛද්‍යවරුනුත් හමු වෙලා සැමියා සහ දියණියට වැළඳී නැහැ. 19 වෙනිදා මැති සභයටත් ගිහින් කියලා වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තල අතරේ. ඒ අතරේ අද මේ 25 වනත වෙද්දී සාමාන්‍ය පෙළ සිසුන්ට බස්නාහිර පාසල් විවෘත වන පුවත සඳහන් කර සිටිනවා අද අරුණ පුවත්පත. එහෙම විවෘත වුණාට සීමාවෙන් පිටට යන්න බැහැ කියලත් අරුණ පුවත්පත සඳහන් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් ලංකාදීප පුවත්පතට යන්න. ලංකාදීප පුවත්පත කොවිඩ් සම්බන්ධ පුවත් කිහිපයක් වාර්තා කර සිටිනවා. දැන් අද බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට පමණයි පාසල් විවෘත වන්නේ. ඒත් පළාත් සීමාවන් වල එහා මෙහා ගමන් කරන්න බෑ. එතකොට බස්නාහිර පළාතේ ඉතිරි පාසල් කවදද විවෘත කරන්න පුළුවන් වෙන්නේ? අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහත්මයා උපුටා දක්වමින් අද ඩයනා උදයංගනී ලංකාදීප පුවත්පතට වාර්තා කරනවා බස්නාහිර පාසල් වලින් කොටසක් ලබන 15 වනදා අරින්නට හැකි වෙයි කියලා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල් 1576ක් තියෙනවා. එයින් 900ක් පමණ ලබන 15 වනදා පෙබරවාරි මාසේ 15 වනදා ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලායි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කර සිටින්නේ. පවිත්‍රාටත් කොරෝනා අමාත්‍යාංශ කාර්යාලයක් වසයි වාසු සුවවී ගෙදර යයි කියලත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ. මිනුවංගොඩ පොලිසියේ මිනුවංගොඩ පොලිස් වැයිකියේ පෙදෙස් 4ක් වහයි කියලා වාර්තා කර සිටිනවා අද ලංකාදීප පුවත්පත. ඒ අනුව 10 වෙනි පිටුවේ තමයි මේ පිළිබඳ වැඩි විස්තර වාර්තා කරන්න සිටින්නේ. ඔව් අපි සූදානම් පාසල් පිළිබඳව ආපු පණිවිඩෙච්චර පැහැදිලුන්නේ මේ. ඔව් හොඳයි. අධ්‍යාපන ලේකම්තුමා දුරකථන විශේෂ සම්බන්ධ කරගැනීමේ උත්සාහයක නිරත වුණා. අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා දුරකථනයේදී සිටිනවා. මහාචාර්යතුමනි සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව් ඊටම කෙටියෙන් දැනගන්න කැමති පුවත් දෙකක් ප්‍රධාන වශයෙන් වාර්තා වෙනවා. ඒ තමයි බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ පන්ති අද ආරම්භ වෙනවා. විශ්ව බීජ හරණ වැඩපිළිවෙල දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සූදානම්ද? දිවෙනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් ආසාදිත දරුවන් පිළිබඳව වාර්තා වෙන පාසල් දරුවන් පිළිබඳව එහෙමනම් මොකක්ද දෙවෙනි වැඩපිළිවෙල? අත්‍තරම බස්නාහිර පළාතේ සියලුම පාසල් වලින් 907ක් අපේ සාමාන්‍ය පෙළට ඉදිරිපත් වෙන දරුවන් සඳහා පාසල් ටික සූදානම්.
දිවෙනේ විවිධ ප්‍රදේශවල වාර්තා වීම සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන් අපේ සූදානම අනුව මාතෘ සෞඛ්‍ය සංවර්ධන කමිටු හරහා අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂකට තමයි පළමුවෙන්ම දැනුම් දෙන්නේ. දීලා ඒගොල්ලන්ගේ උපදෙස් මත තමයි කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් වෙන්නේ දැන් මට මතක් කරලා කියන්න පුළුවන් පස්සර එහෙම සිද්ධියක් වාර්තා වුණා. ඒ වගේ තවත් නගරේ පළාතේ සිද්ධි වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අනිත් තැන්වලත් වාර්තා වෙච්ච ගමන්ම අර විදියට මහජන සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දීලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට දැනුම් දුන්නාන් පස්සේ ඒක ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා ඒ ආපු ආශ්‍රිතව ටික හඳුනගෙන ඔවුන් රටේ තියෙන සාමාන්‍ය පරිදි එයාව නිරෝධයෙන් යොමු කරලා විද්‍යාහරණය කරලා උපදෙස් දෙනවා කොයි විදිහට පාසල පටන් ගන්න ඕන කියලා. ඒ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. ඔව් මහාචාර්යතුමනි ඉතාමත්ම වැදගත් ඔන්න ඔය කාරණා පැහැදිලි කරගන්න එක. දැන් පාසලක දරුවෙක් කොවිඩ් ආසාදිතයි කියලා වාර්තා වෙච්ච ගමම්ම දෙමව්පිය අවිල්ල ඉතිරි දරුවෝ අරගෙන යනවා. ඒක ස්වාභාවික බියක්. ඊට පස්සෙන් ඉඳලා ඉස්කෝලේ වන්නේ නැහැ දරුවෝ. දැන් එතකොට විෂ බීජ මොකක්ද ඔබතුමාලා නිකුත් කරලා තියෙන ක්‍රමවේද? විෂ බීජ හරණය කරන්න මුදල් ලබා දීලා තියෙනවද? සමහර පාසල්වල කියනවා අවශ්‍ය ප්‍රමාණයට මුදල් නැහැ කියලා. එතකොට දැන් ආසාදිත දරුවෙක් වාර්තා වුණාට පස්සෙන්ද දවසේ ඉඳලා ඉස්කෝලේ පවත්වාගෙන යනවද? මොකද්ද කෙටියෙන් කියන්න පුළුවන් ද ක්‍රමවේදය කුමක්ද කියලා? ඇත්ත වශයෙන්ම මුදල් දීලා තියෙනවා විෂ බීජ හරණය සඳහා. ඒ වගේම සෞඛ්‍ය අංශවලිනුත් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා කියන්නේ ඒ දරුවා විතරක් අරගෙන යන්න දෙන්නේ නැහැ. එයා ගිලන් සාම්බරයකට යොමු කරලා ශනිකවම අර මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇවිල්ලා එයා දෙන උපදෙස් මාලාවක්. මෙන්න මෙතන මේ ආශ්‍රිතව ටික ඉන්නවා. මේ අයව අපි ස්වයං නිරෝධායනයට හෝ නිරෝධායන මධ්‍යස්ථාන වලට මම ගොඩක් දුරට අරගෙන යනවා. අඩුයි. ඊට පස්සේ විෂ බීජ හරණය කළා ඒ අය කිව්වන් පස්සේ මේ දවසට මේ පන්ති ටික පටන් ගන්න පුළුවන් කියලා කිව්වන් පස්සේ මේ විදිහට කරනවා. අඩුපාඩුවක් තිබුණා නම් ශනිකව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙන්න පුළුවන්. කොට්ටාස කාර්යාලයට දැනුම් දෙන්න පුළුවන්. නැත්නම් කලාප අධ්‍යක්ෂතුමාට දැනුම් දෙන්න පුළුවන්. මේ සියලු දෙනා මේ පිළිබඳ අවධානයෙන් ඉන්නේ. ඔව්. දැන් ලේකම්තුමනි අපි මේ ඉස්කෝල පටන්ගෙන තියෙන රජය විසින් දරුවෝ ගෙදර තියෙන එක දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වෙන එක අවම කරන්න ඕන නිසානේ. එතකොට සමහරලාවට දරුවෙක් පාසලක දරුවෙක් කොවිඩ් ආසාදිතයි කියලා වාර්තා වුණාට පස්සේ ඊළඟට ඉතිරි දරුවෝ පාසලට ගෙන්න ගන්න ගුරුවරුන්ට දැඩි පරිශ්‍රමයක් දරන්න වෙනවා. සමහරලාවට සමහර දෙමව්පිය ඇවිල්ලා තර්ජනය කරනවා හොඳයි දරුවන්ට හැදුනොත් බලාගමු කියලා. දැන් මෙතනදී විශේෂයෙන්ම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ කාර්යභාරය අගය කරනවා වගේම ඔබතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට දෙමව්පියන්ට රටේ දෙමව්පියන්ට පොදුවේ දෙන පණිවිඩ උපදේශ මොකක්ද? කාර්මිකව අවධානය කරන්නේ ඉතාම යටහත් පහත් ඉල්ලා සිටින්නේ ඒ විදියට හැසිරෙන්න එපා. මේක ඉතාම අසීරු කාරණයක්. අධ්‍යාපන ඇමතිතුමා සෞඛ්‍ය ඇමතිතුමිය සෞඛ්‍ය වෛද්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුමා ඉතාම අමාරු තීරණයක් තමයි අරන් තියෙන්නේ. මේ කරලා තියෙන්නේ ඔබගේ දරුවා සහ රටේ දරුවෝ ටිකට තමයි මේ අධ්‍යාපනය දෙන්නේ. එහෙම නැතුව මේක සම්පූර්ණයෙන් වහලා කියලා ඔබගේ දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පා කරන්න නෙමෙයි. ඒ නිසා මේකට ගරු කරන්න, මේකට එක්වු වෙන්න, මේකට සහයෝගය දෙන්න ඒ විදිහට අපි වෙනුවෙන් අසාධාරණ විදිහට චෝදනා කරන්න එපා. ඔය සමදෙනා එක්වු වෙලා තමයි අපි තීරණය අරගෙන තියෙන්නේ මේ පාසල ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒ විදිහට තමයි උපදෙස් මාලාව දීලා ජනවාරි 11 පටන් ගන්න ඉස්සෙල්ලා මහත් පරිශ්‍රමයක් දාලා ගරු ඇමතිතුමා එහෙම කරේ. එදා විතරක් නෙමෙයි ඊට පස්සෙත් අපි පසුවිපරම් කරනවා. මේ විදිහට නම් සර්ව අස්වභාවයෙන් වෙන්න එපා කියන ආයාචනය තමයි අපි එක්කහුවලා මේ වැඩේ කරමු කියන එක තමයි දෙමව්පියන්ටත් සමාජයටත් කියන්න තියෙන්නේ. ඔව්. අපි එක්කහුවලා මේ වැඩේ කරමු. මහාචාර්යතුමනි කෙටියෙන් අහන්න කැමති පෙබරවාරි 15 වෙනිදා බස්නාහිර පළාතේ ඉතිරි පාසලුත් විවෘත කරන්න පුළුවන් වෙයිද? අපි ඒ සඳහා පෙබරවාරි 3 වෙනිදාට කොට්ටාස මට්ටමින් අධ්‍යයන කොට්ටාස මට්ටමින් ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අධ්‍යාපන විස්පත්තිවල එකහුව වෙලා මොන පාසල්ද මොන විදිහටද කියලා නිර්දේශ ලබා දුන්නාට පස්සේ ඒක නැවත සෞඛ්‍ය අංශය කියන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා
සමාලෝචනයට පත් කරලා සෞඛ්‍යන්ත එක්කහු වෙලා තමයි කියන්නේ මේ දවසට මේ පාසල මේ දේශමත පටන් ගන්න පුළුවන් කියලා. මේකේ ඔබ ඉස්සෙල්ලා කියපු කාරණය හා සබඳ දෙයක් තියෙන්නේ ඒ පාසල පටන් ගන්න පුළුවන් ද බැරිද කියලා ඒ දෙමෝපියෝ විදුහල්පතිවරු එක්කහු වෙලා තමයි තීරණය කළා නිර්දේශයක් දෙන්නේ. ඒ නිර්දේශ දින්නාන් පස්සේ තමයි පාසල ආරම්භ කරන්නේ. ඒ විදිහට තමයි කටයුතු වෙන්නේ. ඒ නිසා අපි බලමු මොන දවසකද ඒ පාසල මොන විදිහටද දස්නාහිර පළාතේ ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ කියන එක අපි විශේෂයෙන් මේ අද පටන් ගන්න දරුවෝ තමයි මේකේ ඒගොල්ලන්ගේ සාර්ථකත්වයක් තමයි බොහෝ දුරට ඒගොල්ලෝ හැසිරෙන විදිහට සමාජයේ හැසිරෙන විදිහට තමයි මේ පිළිබඳව අපිට තීරණ ගන්න වෙන්නේ. අපි මේ ගන්නේ සෞඛ්‍ය අංශ තමයි ගන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. ඒ මහාචාර්ය කපිල පෙරණ මහත්මයා එතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා පෙබරවාරි 15 වෙනිදා වෙද්දී බස්නාහිර පළාතේ පාසල් 900ක් විතරත් විවෘත කරගන්නට පුළුවන් වෙයි. තත්ත්වය පාලනය කරමින් පවතිනවා. ඒ වගේම මේ මොහොත වෙනකොටත් බස්නාහිර පළාතේ වුණත් තර්ජනයට ලක් වෙච්ච ප්‍රදේශ තියෙන ඉතාමත්ම සුළු ප්‍රදේශයක් නිකන් සිතියමක් අරන් බැලුවොත්. ඒතර ඉතිරි ප්‍රදේශවල පාසල් විවෘත කරන්න පුළුවන්කම තියෙනවා. ඉතිරි දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ නිදහස අපි තහවුරු කළ යුතුයි කියන කාරණාව තමයි විශ්වාසයෙන් යුතු අපි කියා සිටින්නේ. කාලය පියාඹාගෙන යනවා. අවුරුද්දක කාලයක් ගිහිල්ලා තියෙන්නේ. තව අවුරුදු 4ක් තියෙනවා වැඩ කරන්න. හැබැයි ඒ අවුරුදු 4 වෙනස් අවුරුදු 4ක් වෙයි කියලා ජනාධිපතිතුමා ඉඟියක් පළ කරනවා. වැඩ කිරීම මිස ഘോഷා කිරීම නෙවෙයි මගේ වැඩේ. අපි වැඩ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. හැබැයි මෙන්න මේවා කරා මෙච්චර කරා අච්චර කරා කියලා ඒක ගැන සද්ද කරන එක නෙවෙයි වැඩේ. සියලු රාජ්‍ය ආයතනවලට හොඳ නිලධාරී පත් කිරීම කාරණයක්. ඒක තමයි අවශ්‍යතාව. ඒ වගේම විශේෂයෙන්ම ජනාධිපතිතුමා සඳහන් කරනවා රටේ ජනතාව මාව ජනාධිපතිවරයා විදිහට පත් කර විශාල බලාපොරොත්තු ඇතුව තවම මම පත් වෙලා අවුරුද්දයි ඒක සමහර විට අමතක වෙලා විවේචන කරනවා. තව වසර 4ක් වැඩ කරන්න කාලය තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල දූෂණ චෝදනා තියෙනවා බොහෝ ඒවට. ඒවා විවිධ අන්දමින් ක්‍රියාත්මක වන බවට තවදුරටත් වාර්තා තියෙනවා. ඇතැම් හමුදා නිලධාරීන් පවා මම මේකට යෙදෙව්වා. නමුත් මට අවශ්‍ය තරමට සාර්ථක ප්‍රතිඵල තවම අත් වෙලා නැහැ. ඒ නිසා ඉදිරියේදී මීට වඩා දරුණු තීරණ ගන්න සිද්ධ වෙනවා කියලා රේගෝ පිළිබඳව සඳහන් කරමින් ජනාධිපතිතුමා සඳහන් කරනවා. මැනුම් නිසි ලෙස සිදු කර ඉඩම් ඔප්පු ප්‍රදානය කඩිනුවෙන් කළ යුතුයි. සෑම සෙනසුරාදාවකම දුෂ්කර ගම්මානවලට ගොස් ජනතා ගැටලු විසඳනවා. ඉදිරි සිව්වසර තුළ ජනතා අපේක්ෂා සැබෑවක් කරනවා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරද්දී කෙවිටියාගල ජිනසිරි ස්වාමින් වහන්සේ ගම සමග පිළිසඳර යට්ටපාත මේ ජනහමුවේදී සඳහන් කරනවා ජනතාව තවදුරටත් ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරනවා කියලා. අද අරුණ පුවත්පතත් මේ ගම සමග පිළිසඳර යට්ටපාත පැවති ජන හමුව පිළිබඳව වාර්තා කර සිටිනවා. එහි සිරස්සලේ වෙන්නේ ජැටියේ ගිවිසුම සාගල ගැහුවේ මෛත්‍රී මෝදි බලන් හිටිද්දී එවන්නක් එකවර හරවන්න බෑ. මේක තමයි ඇත්ත කතාව කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. සියලු නිලධාරීන් එළියට දාලා හරි රේගුවේ දූෂණ නවත්තනවා. නීති රීති යොදාගෙන ජනතාව පීඩාවට පත් කරන්න එපා කියලා එතුමා සඳහන් කරද්දී අරුණ පුවත්පත උපුටා දක්වන විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ කතාවේ තිබිච්ච කාරණාවක් මා බලයට පත් කරන්න වැඩ කරපු හිමිවරුන්ට ජැටිය ගැන කතා කරන්න අයිතියක් තියෙනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරද්දී අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශයක් වරාය රැක ගන්න ඉන්දියාවෙන් ඉල්ලන්නේ ලේබිල්ලක් නම් වරාය රැක ගන්න ඉන්දියාවෙන් ඉල්ලන්නේ ලේබිල්ලක් නම් අපි ඒකට සූදානම්. අපේ ඉලක්ක පුද්ගල බද්ධව පවා දීමට අපි සූදානම් නැහැ. පාසුක ප්‍රහාරයෙන් පුපුරා ගිය ඉස්ලාම් අන්තවාදයේ අවසානයේ නොව ආරම්භය පමණයි. අවසානයේ නොව ආරම්භය පමණයි කියලා උන්වහන්සේ සඳහන් කරද්දී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාත් කියා සිටිනවා ජාතික සම්පත් විකුණන්න වරායේ නැගෙනහිර ජැටේ විකුණන්න මමත් විරුද්ධයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යලි නැගීමක් නැහැ කියලාත් ඔහු කියනවා. වරායේ නැගෙනහිර ජැටේ විකිණීමට මමත් විරුද්ධයි කියලා සඳහන් කරද්දී මේ කාරණාව පිළිබඳව අද ජාතික පුවත්පත් කිහිපයකම වාර්තා වෙනවා. එතකොට මව්බිම් පුවත්පත සඳහන් කරනවා වෘත්තීය සමිති තීරණය කළ තිබෙනවා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වගේම කාදිනල් හිමිපාණන් වහන්සේත් බැහැදකලා මේ කාරණාව පිළිබඳ නැගෙනහිර ජැටියේ අවුල ලිහන්න උන්වහන්සේලාගේ මැදිහත් වීම අපේක්ෂා කරනවා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරද්දී මව්බිම සහ අරුණ පුවත් දිවයින පුවත්පත් දෙකේම වාර්තා වෙච්ච සිරස්තලයක් තමයි දැන් මේ 149ක කොටස් වලින්ද පොළට දානවා කියලා. කොටස් වලින්ද පොළේ විකුණන්නට ඉඩ හරිනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය අද දිවයින පුවත්පතත් සඳහන් කරන කාරණාවක්. ඒ වගේම අද
නැගෙනහිර ජැටියේ ආයෝජනයට ඉන්දියාවේ ජපානය හා ලංකාවේ සමාගම කියලා මෞබිම් පුවත්පතත් සිරස්සලයක් විදිහට වාර්තා කරනවා. මේ 149 කොටස් වලට නිකුත් කළාට පස්සේ ඉන්දියාවේ ජපානය සහ ලංකාවේ සමාගම් වලට මේ කොටස් මිලදී ගැනීමේ හැකියාව පවතින බව තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කර තිබෙන්නේ. ඊළඟට අපි සූදානම් ජාතික පුවත්පත් කිහිපයක මුල්පිටුවේ වාර්තා කරන ප්‍රධාන සිරස්තල වලට යන්න අද දිනවෙන පුවත්පතේ මුල්පිටුවේ සඳහන් වන පුවතක් තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති නීතිඥ අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහත්මයා සඳහන් කරනවා. ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට කියලයි දිනවෙන පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට දකුණු මුහුදේ අනතුරටපත් නැව මුදා ගන්න යාත්‍රා දෙකක් යවයි ගුවන් යානයකුත් සහයට යවලා තියෙනවා. සූර්යව විශේෂ වාර්තා කරනුවන් ජයසේකරයි වාර්තා කර සිටින්නේ. මේ පුවත දකුණු මුහුදේදී අනතුරටපත් සිමෙන්ති ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට යාත්‍රා දෙකක් සහ ගුවන් යානයක් යවලා තිබෙනවා. දැන් සාමුද්‍රික පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපතුර මහත්මිය සඳහන් කර සිටින්නේ. ලහඳුර මහත්මිය සඳහන් කර සිටින්නේ දැන් මේ නැව නියමිත ගමන් මාර්ගයෙන් බැහැරට නීති විරෝධීව ගමන් කරලා තියෙනවා නම් ඒකෙන් මහරාවනා කොරල් පරේට හානියක් සිදු වෙලා තියෙනවා නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න සහ ඒ වන්දි මුදල් ලබා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඇය සඳහන් කර තිබෙනවා. ජාතික පුවත්පත් කිහිපයක ඒ කාරණාව සඳහන් කොට තිබෙනවා. ඊට පස්සේ අපි සූදානම් අද පුවත්පතට අවධානය යොමු කරන්න. අද පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල වැඩිපුර කතා වෙන මාතෘකාවක් තමයි කොකේන් පරීක්ෂාව කළේ අභියෝගය නිසා නොවේයි කියලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහත්මයා කියනවා. ඔහුට කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරනවා අය කියලා චෝදනා සමාජ මාධ්‍යවල පළ වුණා. එනෝ කොකේන් පරීක්ෂාව කළේ අභියෝග නිසා නොවේ කියලා ඔහු කරන ප්‍රකාශය වාර්තා කර සිටිනවා අද පුවත්පත මුල් පිටුවේ වාර්තාවක්. ඒ අනුව ඊට පස්සේ අපිට ගුවන්තොටුපළ පිළිබඳ පුවත්වලට අවධානය යොමු කරන්න පුළුවන්. රට විවෘත කළ පළමු පැය 24 තුළදීම විදේශ සංචාරකයෝ 164ක් වීසා ඉල්ලුම් කරති කියලා නවෝදා පවනි වාර්තා කර සිටිනවා අද පුවත්පතට. ඊළඟට කටුනායක ගුවන්තොටුවේ ආරක්ෂකයන් 11කට කොවිඩ් ගුවන්තොටුපළ නිලධාරීන් 140ක් ඒ නිසා අද දවසේදී PCR පරීක්ෂාවට ලක් කරන බවත් අද පුවත්පත සඳහන් කොට තිබෙනවා මුල් පිටුවේ පුවතක් හැටියට. ඊළඟට අපි සූදානම් ජාතික පුවත්පත් අතරේ තවත් අවධානයට ලක් වෙන මේ බලන්නේ කාලෙත් එක්ක මේ කාල සීමාව තුළ කොහොමද ගොනු කරගන්නේ කියලා හරියට පිටකොටුවේ බස් එකකට 138 බස් එකකට ඔක්කොම සෙනඟ දාගන්න අර බස් හරියට කොන්දොස්තර මාත්‍ර උත්සාහ ගන්නවා වගේ වැඩක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා මෞබිම පුවත්පතට. මෞබිම පුවත්පතේ වාර්තා කරන තවත් අනුසිරස්සල කිහිපයක් තියෙනවා. එකක් තමයි බලපත්‍රලාභී බැංකුවලට මහ බැංකුව අනතුරු අඟවයි කියලා තමන්ගේ කොටස් මිලදී ගැනීමේදී සහ අනවශ්‍ය වියදම් කිරීමේදී මේ ජුනි මාසේ කෙලවර වෙන තෙක් ඉතාම පරීක්ෂාකාරීව කටයුතු කරන්න කියලයි ඉල්ලීමක් කර සිටින්නේ. පොල් මද මෙට්‍රික් ටොන් දසදහසක් ආනයට අවසර කියලත් වාර්තාවක් ගෙනෙනවා අද මෞබිම් පුවත්පතේ. අතරේ සියලුම පොල් එකතු කරයි කියලා අරුණ පුවත්පතේ වාර්තාවක් තිබුණා. ඒ සියලුම පොල් එකතු කරයි කියලා කියන්නේ පොල් සංවර්ධනයට අදාළ සියලුම රාජ්‍ය ආයතන එක තැනකට ඒක රාශී කිරීමේ කාර්යයක් පිළිබඳවයි වාර්තා කර සිටින්නේ. ඊට පස්සේ අපි සූදානම් මේ ජාතික යුතුයකමක් හිටු කරන මොහොතක්. ඒ තමයි ඔහු ජනමාධ්‍යයට දැනුම ගෙනාවේ කියලා අද පුවත්පත විශේෂාංග ලිපියක් පළ කරනවා. කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාසයන්ගේ නික්ම යාම පිළිබඳව ජාතික පුවත්පත් සියල්ලම අද පිටු පුරා ලිපි පළ කරනවා. මම දැකලා තියෙන ලොකුම සහ බරම ධම්මපදයේ මෙතුමා විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ ග්‍රන්ථයයි කියලා මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා කියනවා. නීල් ආම්ස්ට්‍රෝං සඳතරණය කළ අවස්ථාව විදේශ රූපවාහිනියකින් නරඹමින් ශ්‍රී ලංකාවේ ශ්‍රාවකයාට සජීවීව විස්තර කළේ එතුමන්. මෙතුමා ශතවර්ෂයකට නෙවෙයි මිලේනියම් එකකටම පහළ වුණු එකම පුද්ගලයා වෙන්න පුළුවන් මේ ජාතිය. ආචාර්ය රංග කලන්සූරිය මහත්මයා සඳහන් කරනවා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්මයා කියනවා ආර්යදාස මහත්මයා වයෝවෘද්ධ වුණාට තපෝවෘද්ධ ගුණයෙන්ද ඥානවෘද්ධ ගුණයෙන්ද සන්නද්ධ වුණා කියලා සඳහන් කරද්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා ඇවිදින පුස්තකාලයේ නික්ම යාම ශ්‍රී ලාංකිකයන්ට පිරිමැසිය නොහැකි පාඩුවක් කියලා කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාස ශූරින් වෙනුවෙන් අගමැතිතුමා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අගමැතිතුමා පෞද්ගලිකව මැදිහත් වී තිබෙනවා. ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතාගේ අවසන් කටයුතු අද දවසේදී බොරැල්ල කනත් ඇදී සිදුවීම පිළිබඳව රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදත් රෝහණ මහත්මයා මේ සම්බන්ධව ක්‍රියාකාරී විදිහට මේ කමිටුවේ කටයුතු කරනවා. පහුගිය දින කිහිපෙම දැක්කා. එහෙම යුතුයකමකුත් අපිට තියෙනවා ස්වාධීන රූපවාහිනියේ විදේශ විත්‍ය ඔස්සේ
දශක ගණනාවක් මම හිතන්නේ දශකයකට ආසන්න කාලයක් විතර අපි පොඩි කාලේ අපි ලෝකය ගැන දැනගත්තේ මේ ඉන්ටර්නෙට් එහෙම නොතිබිච්ච කාලෙකදී එඩ්වින් ආරියදාසයන්ගේ මේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ කරපු වැඩසටහන හරහා මාධ්‍ය ක්ෂේත්‍රයේ නොනිමි මිනිපහන බවට පත්වුණේ ආචාර්ය එඩ්වින් ආරියදාසයන් කියලා ඇමති කෙහෙලිය රඹුක්කල මහත්මයා කරන ප්‍රකාශය ශෝක පණිවිඩය නිකුත් කර සිටිනවා අද දිනමින පුවත්පත. ඒ අතරේ ලිපි අනන්තවත් පළ වෙනවා ජංගම පුස්තකාලයක් බඳු ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයන්ගේ ගමනක නිමාව පිළිබඳව පර්යේෂණ මාධ්‍යවේදී සරත් කුමාර පෙරේරා දිවෙනු පුවත්පතට ලියන ලිපිය මේ ආචාර්ය එඩ්වින් ආරියදාස කියන මිල කළ නොහැකි පමන කළ නොහැකි විස්තර කළ නොහැකි වටිනාකම් සහිත අසහාය ගුරුවරයා පිළිබඳව කරන කෙටි සටහන හමාර කරන්නට තෝරා ගන්නවා. සරත් අපි අහස පොළව එක්ක ජීවත් වෙන මිනිස්සු. මම කළ වැඩ කොටස අවසන්. මම දැන් යන්න සූදානම් කියලා ගිලන් ඇඳේදී එතුමන් සඳහන් කොට තිබෙනවා. සරත් අපි අහස පොළව එක්ක ජීවත් වෙන මිනිස්සු. මම කළ වැඩ කොටස අවසන්. මම දැන් යන්න සූදානම්. එඩ්වින් සර් ඔබතුමාට සුබ ගමන්. ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ සමුගැනීම පිළිබඳව සඳහන් කරද්දී ලෝකේ ජනමාධ්‍යවේදීන්ට රෝල් මොඩල් එකක් වෙච්ච ලැරි කින්ගේ අභාවය අද ජාතික පුවත්පත් බොහොමයක වාර්තා කරනවා. කොවිඩ් බිල්ලක් වූ මාධ්‍යවේදී ලැරි කින් ලොවින් සමුගනි වයස අවුරුදු 87යි. ඔහු අපටත් ගුරුවරයෙක්. ඒ කියන්නේ ඒ වැඩසටහන් ඔහු ඉදිරිපත් කරන විලාසය දැක්කම ඒ ආකාරය කොහොමද ප්‍රශ්න නගන්නේ ප්‍රශ්න හරියට රාමු කරගන්නේ මේ සියලු කාරණා ඔහු ලෝකේ ඔහුට හමු නොවුණු බොහෝ ගෝලයන් සහිත ගුරුවරයෙක් කොවිඩ් බිල්ලක් වූ මාධ්‍යවේදී ලැරි කින් ලොවින් සමුගනි කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අද පුවත්පත ගෙනෙන වාර්තාවක් තමයි මසක් ඇතුළත යෝජිත වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කරන බවතේ ඇමති චමල් රාජපක්ෂ මහත්මයා පොරොන්දු වෙච්ච නිසා මාරාන්තික උපවාසයෙන් නවතී සත්‍යාග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මකයි කියලා අද සූර්ය නුවන් ජයසේකර සහ රාහුල් සමන්ත වාර්තා කර සිටිනවා අද පුවත්පතට. ඊළඟට අපි සූදානම් කාටුන් බලන්න කලින් ක්‍රීඩා පුවත් කෙරෙහි අවධානය යොමු කරන්න. අපි නොහිතපු ප්‍රතිඵලයක් දිහාවට අපි වරගෙන යනවා වගේ පේන්න තියෙන්නේ. ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී එංගලන්තය ඇඹුල් දෙනියට ඇඹරෙයි කියලයි අද මවබිම් පුවත්පත සිරස්සලය ගෙන එන්නේ ක්‍රීඩා පිටුවේ. රූට්ගේ පිත්ත නැවතපත් වෙයි. ශ්‍රී ලංකාව පළමු ඉනිම 381යි එංගලන්තය පළමු ඉනිම 339යි. කඩුළු 9කට ඒ කියන්නේ තවත් ලකුණු 42ක් විතර පිටිපස්සෙන් ඉන්නේ. නොකඩවා ඉනිම 3කදී එකම ආරම්භක පිතිකරුවන් යුගලයේ ලකුණු 10කට අඩුවෙන් දවා ගැනීම නිසා ඇඹුල් දෙනිය ලෝක වාර්තාවක් තබා තිබෙන බව ලසිත් ඇඹුල් දෙනිය පිළිබඳව සඳහන් කරද්දී මවබිම් පුවත්පත කියනවා ඇඹුල් දෙනිය ලකුණු 132කට කඩුළු 7ක් ජවා ගත්තා. තිරිමාන්නගෙනුත් නවත්තම වාර්තාවක් බව සඳහන් කර සිටිනවා අද මවබිම පුවත්පත. දැන් හරි වෙලාව කාටුන් බලන්න. මේ ගත්තේ කාටුන් ටික ඔක්කොම එක මිටට ගත්තා. ඒ එක මිටට ගත්ත කාටුන් අපි බලමු දැන්. හුරේරා දිවෙන පුවත්පත අපි අරුණ පුවත්පතෙන් තෝරගන්නේ. පවිත්‍ර නෝනටත් කොවිඩ් හැදිලා ලුබන්. පියල් නිශාන්ත වගේ එතුමියත් ධම්මික මාත්‍රාව පිළිපැදලා නැතුව ඇති. මොකද අර ධම්මික මහත්තයා කිව්වේ පියල් නිශාන්ත මහත්තයා මාත්‍රාව හරියට පිළිපැද්දේ නැහැ කියලානේ. පවිත්‍ර නෝනටත් කොවිඩ් හැදිලා තියෙන්නේ මාත්‍රාව නිසි පරිදි පිළිපැදලා නැතුව ඇති කියලා. ඒකටත් උත්තරයක් එයි කියලයි හුරේරා නිර්මාණය කරන හසන්තට හිතෙන්නේ. දිවෙන පුවත්පතේ ඕකයි තත්ත්වය. අනුරාධයි නිර්මාණය කරන්නේ මේ කවිය. සුව ඇමතිනිය දහසක් බර හිතේ තියා කොරෝනාව දුරලන වැඩ කළා එයා. සැලවුණි ඇයත් ආසාදිත වෙලා කියා දන්නේම නැතිව පැණි මුට්ටිය ගඟේ ගියා. පැණි මුට්ටිය නෙවෙයි පැණි මුට්ටිය දෙකම ගඟේ ගියා කියලයි ඕකයි තත්ත්වය කියන අනුරාධගේ කවියේදී කියන්නේ. රංචගොඩ ළමයා කවි දෙක ලියනවා. හැබැයි වෙන පැත්තකට අපේ අවධානය යොමු කරන්නේ ලෙඩක් දුකක් වූ කල සතුරෙකුට උවත් සුවපත් වේවා යනුවෙන් පැතූ අප ඒ යහපත් ගතිගුණ බල්ලාට දමා අරගෙන එතනටත් දේශපාලනය. රෝගී වුණොත් ආණ්ඩු පක්ෂයේ අයකු දෝර ගලන්නේ විපක්ෂයේ සතුට. අනෙක් පිළේ හැසිරීමත් ඒ ලෙසමයි නවතම ගොදුර එහි සෞඛ්‍ය ඇමතිනිය. අද අරුණ පුවත්පත ප්‍රධාන අනුශාසනයේ හැටියට සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු ආශ්‍රිතයන් 300ක් පිළිබඳව සඳහන් කරද්දී රංචගොඩ ළමයා කවි ලියන්නේ එහි නවතම ගොදුර සෞඛ්‍ය ඇමතිනිය කියලා. බලලු මල්ලෙන් එළියට පනිනවායි කියලා ගපිරිට පේනවා. ජනපතිතුමා හට සංදේශයක් යවමින් ඇල්ලේ සමිඳු පෙන්වති තොරතුරු යහමින්
බැලුවොත් දෙසන දේ ඇත්තක් දැයි හිතමින් පේනවා බෝල උඩ එන හැටි දිය ඇතුලෙන්. රබර් බෝල හැමදාම දියට තද කරගෙන ඉන්න බෑ. එක නීතියක් එක රටකට ඇවිසි කියා අලුතෙන් කාතේ විනිසුරුවන් ගනිමු කියා තිබිලා දැන් වීම් පත්තරවලද ගියා බලලුන් පනින බව මල්ලෙන් ඇහුන්නේ මෙයා. ගපිරි එහෙම කවි කියන්නේ. අරුණ පොත්පතේ හසන්ත විජේනායක අදන කාටුනය අපි 4 වෙනි පිටුවෙන් උපුට ගන්නවා. ශ්‍රී ලංකා ආර්ථිකය කියන්නේ කිරි එළදෙනක් නම් ඒ කිරි එළදෙනේ ඇටමැස්සන් වහලා ඉන්නවා. කවුද මේ පේන්නේ? මෝදි අගමැතිතුමා සහ චීනේ ෂී ජින්පින් ජනාධිපතිතුමා. චීන ජනාධිපතිතුමා සමාවෙන්නේ චීන ජනාධිපතිතුමයි මෝදි ඉන්දියාවේ අගමැතිතුමයි මේ දෙන්න තමයි ඇටමැස්සන් වෙලා මේ ලංකාවේ කිරි එළදෙන කියන ආර්ථිකයට වහලා තියෙන්නේ. මෞබිම් පොත්පතට යන MD වීරරත්නගේ පොකට් කාටුනය සිරිපාල ගම්ලත් කියනවා ලංකාවේ සහල් මාෆියාවක් තියෙනවලු. ඒකත්තර විකුණන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ කතාවක්නේ. මේ මාෆියාවට කවුද සම්බන්ධ කියලා නිකන් හොයලා බලන්න ඒවට ඒ සමාගම්වල කවුද අයිතිකාරයෝ කියලා. ඒක තමයි මේ මරිසිපාල කියන්නේ. මරිසිපාල වුණා කිව්වට අපිට ඔවා කියන්න බෑ. දවසේ පද 4 විදුර අබේනායකයි නිර්මාණය කරන්නේ කටමැත දොඩා විඳ අද සිර බතෙහි රසේ පොට වැරදිලා රංජන්ගේ කඳුළු ඇසේ රට කරවන තැනට යන්නත් දොරටු ඇසේ කට රැකගන්න බැරි අය රට රකින්නු කෙසේ. කට රැකගන්න බැරි අය රට රකින්නු කෙසේ. එතකොට අර තව කෙනෙක්ගේ මුත්‍රා සාම්පල් පරීක්ෂාවේ වාර්තාවත් එයිනේ නේද? නැගෙනහිර ජැටිය ගැන කතාව MD වීරරත්න පේනවා මෞබිම් පුවත්පතේ මෞබිම් පුවත්පතේ කාටුනේ ප්‍රධාන කාටුනේ මේ පේන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා පිටිපස්සෙන් ගිහිල්ලා අහනවා යමක්. නැගෙනහිර ජැටිය මගෙනුත් ඉල්ලුවා. මම බෑ කිව්වා. නැගෙනහිර ජැටිය මගෙනුත් ඉල්ලුවා. මම බෑ කිව්වා. එතකොට අගමැතිතුමා අහන්නේ හම්බන්තොට වරා ඉල්ලුවේ නැද්ද? දැන් අද ජාතක පොත්පත්වල වාර්තා වෙලා තිබුණා කැබිනට් මණ්ඩලයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කැබිනට් මණ්ඩලයේදී තමයි අදානි සමාගමට නැගෙනහිර ජැටිය දෙන්න ඕනි කියලා තීන්දුව ගත්තේ කියලා. නැගෙනහිර ජැටිය මගෙනුත් ඉල්ලුවා මම බෑ කිව්වා. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ දෙවෙනි පුවත්පතින් උපුටා ගන්නවා. ඉන්දියාවෙන් එන්නත් ලක්ෂ 5ක් අපට නොමිලේ දෙනවලු. යකඩෝ එහෙනම් ජැටිය දෙන්නම වෙයිද? මට මතක විදියට අද පුවත්පතේ අවන්ත ආටිකලත් මේ කතාවම නැවත ප්‍රතිනිර්මාණය කරලා තිබුණා. අපි අහලා තියෙනවානේ අර රෝමස් වලට රෝමස් වල උස්සන් ආවේ හනුම කියලා. මෙන්න හනුම එනවා. මෝදි අගමැතිතුමා තමයි මේ හනුම එන්නත අරන් එන්නේ. දැන් හනුම මොකද කළේ? ඇවිල්ලා රූමස්සල කියන ඔය බිම් කඩ ලංකාවේ භූමියට එකතු කරා. ඒ කියන්නේ හිමාලයෙන් කැලලක් කඩාගෙන ඇවිල්ලා ලංකාවට එකතු කළා. දැන් මෝදි අගමැතිතුමා එන්නත අරගෙන ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එන්නත දීලා අර හනුම කරපු දේ අනිත් දේ. ඒ කියන්නේ ලංකාවෙන් කැලලක් කඩාගෙන යනවා. හනුම ඇවිල්ලා ලංකාවට කැලලක් එකතු කරා. හැබැයි මෝදි අගමැතිතුමා ඇවිල්ලා නැගෙනහිර ජැටිය කියන කෑල්ල ලංකාවෙන් කඩාගෙන ආවි අපේ අතට එන්නත දීලා කියලයි අවන්තට හිතෙන්නේ. ඒක එහෙමම වෙයිද කියලා අපි බලාගෙන ඉමු. අපි මේ සංවාදයට සූදානම්. අපි අවිමුවහත් කරමු. චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් පොකට් කාටුනේ තෝරගන්නවා. යහපාලන කාලේ නැගෙනහිර ජැටිය විකුණන්න හැදුවේ නෑලු. අවුරුදු 40කින් ගෙවන ණයක් ගන්න හැදුවේ කියලා රනිල් මහත්තයා කියන්නේ. හම්බන්තොටටත් ණයක් ගන්න හදනකොට චීන ආණ්ඩුව සල්ලි වලටම ඉල්ලන්නේ නැති මං හිතේ. ඒ ශ්‍රී සමයන් මේවා බලද්දි සමයන් නේද කියලා හිතෙනවා. දිවෙන පුවත්පත වෙන තැනකට අපිව නැවත ගෙනියනවා උදේ විමලසිරිගේ කාටුනේ හරහා. ඒ තමයි විදේශගත ශ්‍රමිකයන් මිරිකලා ඔවුන්ගෙන් තෙල් ගන්නවා කියලයි උදේ විමලසිරට හිතෙන්නේ. විදේශගත ශ්‍රමිකයන්ගෙන් කවුද මේ මිරිකලා තෙල් ගන්නේ? බලන්න. පංකජුරුවින්දගේ සරදම සිමෙන්ති ප්‍රවාහන නැවකට අනතුරක් වෙලා. අර ඒ කාලේ දායසට කිව්ව ගලේ වැදිලත් දන්නේ නැහැ නේද? ජනරාණි පොකට් කාටුනේ තෝරගන්නවා අපි බස්නාහිර පළාතේ පාසල් අද අරිනවා කියලා දේශපාලකතුමා කියනවා. බස්නාහිර පාසල් අද අරිනවා. සර් අධ්‍යාපනයටද කොරෝනා වලටද? අධ්‍යාපනයට තමයි අරින්නේ. කොරෝනා වලට දොර වහන්න අපි හැමෝටම වගකීමකුත් තියෙනවා. තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස අපි ලංකා දීප පුවත්පතෙන් තෝරගන්නවා. මේ අමාරු කාලේ උඹලත් පටිතද කරගනිලා ඔන්න මම නම් පටිතද කරගත්තා. අඩු කරලා මං ගත්තේ නිල වාහන 6ක් විතරයි.
පහුගේ සතියන්තෙත් වාර්තා වුණා එක ඇමතිවරයෙක් නිලරිය 6ක් පාවිච්චි කරනවා කියලා අමාරුවෙන් 6කට ඒක බස්සගෙන තියෙනවා කියලා තමයි තිස්ස හේවා විස්සගේ හිනාවැසද කියන්නේ. බලන්න තිස්ස ඇඳපු ඇඳුමිනුත් භාගයක් නැහැ. තියෙන යන්තම් විලි වහගන්න ඇඳපු ඇඳුමත් ඒකත් අඬ දාලා. එහෙම තියෙද්දි ඇමතිතුමා අමාරුවෙන් වාහන 6ට බස්සගෙන. මෙන්න දාස නිර්මාණය කරන කාටුනේ ලංකාදීප පුවත්පතට අනේ මේ වලලු දාපුවට කාගේද සිරියාවන්තයි සෝභාවන්තයි පවිත්‍ර ඇමතිනිය එදා පැණි විව්ව මුට්ටිය ගඟට දැම්ම මලුත් එක්ක. අද දැන් බලන්න අර පැණි බෝතලේ දාලා තියෙනවා කුණු බක්කියට කුණු කූඩිට. එදා මල් තිබුණේ, අද මේ වටේ තියෙන්නේ ගල්. එදා අත් දෙකෙන්ම මුට්ටිය ගඟට දාපු එතුමියගේ ඒ වලලු දාපු අත අද තනි අතින් නිකන් විසිකල්ලා දාලා තියෙනවා මේ පැණි බෝතලය කහලගොඩට. ඈත් වී සිටි පිරිසේ එක්සත් ජාතික පක්ෂය වටා ඒකරාශී වෙමින් ඉන්නවා කියලා පාලිතරංග බණ්ඩාර හිටපු මන්ත්‍රීතුමා කිව්වනේ. ඈත් වෙලා හිටපු පිරිස එක්සත් ජාතික පක්ෂය වටේ එකතු වෙමින් ඉන්නවා කියලා. අංජන නම් ඒකට කියන්නේ අවසන් ගෞරවය දක්වන්නද සර් ඔය අන්තිමට එකතු වෙමින් ඉන්නේ. ඈත් වී සිටි පිරිස එක්සත් ජාතික පක්ෂය වටා එකතු වෙමින් ඉන්නේ අවසන් ගෞරවය දක්වන්නද සර්? අපි අවසාන කාටුනේ තෝරගන්නවා අද දවසේ. අංජන ඉන්ද්‍රජිත් ලොකු ටොක්කක් කරනවා. කාටද මේ බලන්න. කොටේ උස්සන් යනවා. දැන් ඇත්තු දෙවර්ගයක් ඉන්නවානේ. පෙරහැරේ යන ඇත්තුයි කොට අදින ඇත්තුයි. කොටේ ඇදන් යනවා ජනාධිපතිතුමයි අගමැතිතුමයි. ඒ අතරේ මෛත්‍රී මහත්තයත් කියනවා මේ රජය හැදුවෙත් අපි කියලා. ඔව්. කොටේ උස්සගෙන යද්දි ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඇඟිල්ලෙන් උස්සගෙන නිකන් ඇඟිල්ල තියාගෙන ඇඟිල්ලෙන් උස්සගෙන ගියපු මෛත්‍රී මහත්තයා තමයි කියන්නේ මේ රජය හැදුවෙත් අපි. මේ තමයි දේශපාලනේ. ලෝකෙ කොහොමද කියලා දැනගත්තා. ලෝකයේ තර්ජනාත්මක අවදානම් සහගත තැනක තියෙන්නේ. අපි විමසිල්ලෙන් කටයුතු කරොත්, ඉවසිල්ලෙන් කාලය ගත කළොත් අපිට සැනසෙල්ල උදා කරගන්න පුළුවන් වෙයි. අපි යලයි හෙට දවසේදී උදේ පත්තර මේන්තුවේදී මුණ ගැහමු. ඔබ විමසිල්ලෙන් කටයුතු කරන්න, ඉවසිල්ලෙන් කටයුතු කරන්න, සැනසෙල්ල